හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ කරගෙන ආපු අභිධර්ම සාකච්ඡා මාලාවේ අභිධර්මය 40 වෙනි කොටස යද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැන් කරගෙන යන්නේ මේ චෛතසික සම්බන්ධ සාකච්ඡාව. ඉතින් දැන් මේ චෛතසික ගැන සාකච්ඡාව කරගෙන යද්දී මේ අපි කොහොමද මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් ආයෙත් මතක් කරනවා නම් දැන් චෛතසික අපි දන්නවා මේ අන්‍ය සමාන රාශිය 13යි අකුසල රාශිය 14යි සෝබන රාශිය 25යි කියලා චෛතසික සම්බන්ධයෙන් අපි චෛතසික 52ක් තියෙනවා කියලා සාකච්ඡා කරා. එතකොට මේ චෛතසික අතර දැන් අපි මේ වෙනකොට සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි ප්‍රකීර්ණ චෛතසික 6යි සාකච්ඡා කරලා අවසන් වුණා. අපි පහුගිය අවස්ථාවේදී අවසන් වලට මේ සාකච්ඡාව මේ චෛතසික 13 ගැන සාකච්ඡා කරලා ඉවරුණාට පස්සේ මේ චෛතසික මොන සිත්වලද යෙදෙන්නේ කියලාත් විශේෂයෙන් සාකච්ඡා කරා. ඉතින් මේ පින්නතුන් මේ පිරිස නැවත ඒක බලලා නැවතත් මතක් කරගෙන ඒක පොඩ්ඩක් මතකේ තියාගන්න. මතකේ තියා ගැනීම මුලදී පොඩ්ඩක් අපහසු වුණත් මේ අවබෝධය හරිම වටිනවා. ඇයි එහෙම වෙන්නේ කියලා දැන ගැනීම සම්බන්ධයෙන්. ඉතින් අද ඉඳලා අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ අකුසල රාශිය කියන චෛතසික සම්බන්ධයෙන් තමයි. ඇයි ඉතින් මේකට අකුසල රාශිය කියන්නේ කියලා මේ නමින්ම පැහැදිලි වෙනවා. මේ චෛතසිකයන් යෙදෙන්නේ අකුසල සිත්වල පමණක් නිසා මේකට අකුසල රාශිය කියලා කියනවා. ඉතින් අපි කතා කරා මේ කලින් කතා කරපු අන්‍ය සමාන රාශියේ තියෙන 13 මේ අකුසල සිත් සමගත් කුසල සිත් සමගත් එහෙම නැත්නම් සෝබන සිත් සමගත් මේ සුදුසු පරිදි යෙදෙනවා. ඒ සිතට අනුකූලව. ඒ කියන්නේ අකුසල සිත් සමග යෙදෙද්දී අන්‍ය සමාන චෛතසික අකුසලයට අනුකූලව යෙදෙනවා. දැන් උදාහරණයක් හැටියට වීරිය කියන චෛතසිකය අකුසලයේදී අකුසලයට අනුකූලව වීරිය හැටියට යෙදෙනවා. ඒ කියන්නේ පව්කමක් කිරීමේදී වීරිය හැටියට යෙදෙනවා. එතකොට මේ වීරිය කියන චෛතසිකයම කුසලයේ සම්බන්ධයෙන් කුසලයේ කිරීමේදී වීරියක් හැටියට යෙදෙනවා. එතකොට ඒක නිසා තමයි ඒවට අන්‍ය සමාන රාශිය කියලා කියන්නේ. අනිත් අය හා සමාන වෙනවා. කුසලයේදී කුසලයට සමාන වෙනවා, අකුසලයේදී අකුසලයට සමාන වෙනවා. අන්‍යයන්ට සමාන වෙන නිසා තමයි ඒකට අන්‍ය සමාන රාශිය කියලා කිව්වේ. එතකොට දැන් අපි මේ අද කතා කරන්න යන අකුසල චෛතසික ඒකාන්ත වශයෙන් මේ දෙන්නේ අකුසල සිත් සමග පමණයි. ඉතින් ඒක විශේෂ කාරණයක්. එතකොට මේ අකුසල රාශියේ තියෙන චෛතසික 14 යෙදෙන සිත් අපි මේ වෙනකොට අකුසල සිත් කිව්වහම දන්නවා. අකුසල සිත් තියෙනවා 12ක්. ලෝභ මූල සිත් 8කුත්, ද්වේෂ මූල සිත් 2කුත්, මෝහ මූල සිත් 2කුත් කියලා 12ක් තියෙනවා. එතකොට ඒකාන්ත වශයෙන්ම මේ අකුසල චෛතසිකයේ යෙදෙනවා නම් යෙදෙන්නේ ලෝභ මූල සිත්වල පමණයි. ඒකෙන් කියන්නේ මේ අකුසල රාශියේ තියෙන 14ම සියලුම ලෝභ මූල සිත්වල යෙදෙනවා කියලා ඒ සුදුසු පරිදි යෙදෙන්නේ අකුසල සිත් සමග පමණයි. එතකොට නැවතත් මතක තියාගන්න මේ අකුසල චෛතසිකත් මේ සෝබන රාශියට අයිති මේ සෝබන චෛතසිකයත් කිසිමම දවසක කිසිමම විටක එකවර යෙදෙන්නේ නැහැ. හරියට මේ අකුසල චෛතසිකත් මේ සෝබන චෛතසිකත් එහෙම නැත්නම් කුසල චෛතසිකත් සම්පූර්ණයෙන්ම එකිනෙකට විරුද්ධයි. දැන් ආලෝකයේ තියෙන තැන අඳුර තියෙන්නේ නැහැ. අඳුර තියෙන තැන ආලෝකයේ තියෙන්නේ නැහැ වගේ මේ අකුසල චෛතසිකයේ යෙදෙන අකුසල සිත්වල කිසිම දාක මේ සෝබන චෛතසිකයේ දෙන්නේ නැහැ. සෝබන චෛතසිකයේ යෙදෙන කුසල් සිත්වල කිසිම දවසක මේ අකුසල චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අකුසල චෛතසික අකුසල සිත්වල පමණක් යෙදෙන නිසා ඒ චෛතසික වලට අකුසල රාශිය කියලා කියනවා. එතකොට මේ අකුසල චෛතසික 14ක් තියෙනවා. මේක නම් වශයෙන් කියනවා නම් මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චය, තීනය, මිද්දය, හා විචිකිච්ඡාව කියලා. එතකොට දැන් අපි මේ එක එක චෛතසිකයක් විස්තර සහිතව මෙතන ඉඳන් මේ අකුසල චෛතසික තුදුස එහෙම නැත්නම් 14
ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඉතින් මේ චෛතසිකවල මේ පළවෙනි චෛතසිකය තමයි මේ මෝහය කියලා කියන්නේ. ඉතින් මේ මෝහය කියන දේ මේ පින්නතුන්ට මේ පිරිසට බොහොම ප්‍රකට වචනයක් බුදුදහම ඉගෙන ගනිද්දී හැමතැනම මේ මෝහය කියන වචනය ගොඩක් කියදෙනවා. ඉතින් මොකක්ද මේ මෝහය කියන්නේ කියලා මේ අපි පොඩ්ඩක් විස්තර ඇතුව හිතලා බලනවා නම් මේ ඇතිදේ ඇති හැටියට නොපෙනීම තමයි මෝහය කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට දැන් අඳුරේ ඉන්න පුද්ගලයෙකුට දැන් කොළයක් සෙලවුනොත් මේ ඒ කොළේ වරදවා හිතා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි හිතුවොත් මේ ගොඩක් අඳුරු දවසක සඳ නැති දවසක මේ එළියට බහැපු මිනිස්සෙකුට මේ අත්තක් සෙලවෙනවා කොළයක් සෙලවෙනවා වගේ පෙනුනොත් ඒ වෙලාවේ මේ ආලෝකය නැති නිසා මේ කොළේ සෙලවීම මොකක්ද කියලා දන්නේ නැතුව ඒකට බය වෙනවා. එතකොට අකාරණේ බය වෙනවා. ඒක අකාරණේ බය වෙන්නේ මේ කොළේ සෙලවුණු සිද්ධිය ඒකාන්ත වශයෙන් එහෙම වුණත් ඒ ස්වභාවය මේ ආලෝකය නැති නිසා පෙනෙන්නේ නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේ ආරම්මණයේ ස්වභාවය අරමුණේ ස්වභාවය මේ හිතට හරියට හසු කරගන්න බැරි බව කියලා යම්කිසි මේ පරමාර්ථමය ස්වභාවයක් තියෙනවා. ඒ යම්කිසි කරුණක සැබෑ ආකාරය හසු කරගන්නට නොහැකි විදිහට ආවරණය කරන එක්තරා පරමාර්ථ ඇත්තටම තියෙන. දැන් මේ බුද්ධහමේ තියෙන මේ පරමාර්ථ ධර්ම කියන්නේ මේ නිකන් මේ සංකල්ප නෙමෙයි මේවා ඒකාන්ත වශයෙන් පරමාර්ථ හැටියටම තියෙන දේවල්. ඒවා රූප වෙන්න පුළුවන් අරූප වෙන්න පුළුවන්. එතකොට මේ ආකාරයට මේ සැබෑ ආකාරය හසු කරගන්න බැරි වෙන ආවරණය කරන ආකාරයක් එහෙම නැත්නම් කාරණේ වරද්දවන ආකාරයක් තියෙනවා. ඒ ධර්මතාවයට තමයි මේ මෝහය කියලා කියන්නේ. ඉතින් මේ ඒක මේ සිතට ආරම්මණයාගේ සැබෑ తත්වයේ වසන්නේ කාරණේ වරදවන්නේ අන්තනක සිටගෙන නෙමෙයි. ඒ කියන්නේ දැන් වෙන පැත්තක ඉඳගෙන මේ දැන් අපි කලින් කතා කරමු මේ අත්තක් හෙලවෙනකොට මේ අත්ත හරියට පේන්න හෝ නොපෙනෙන්න මේ ආලෝකයේ තියෙන මේ පැත්තකනේ. පැත්තක ඉඳන්නේ ආලෝකය ඒ අත්තට වැටුනහම ඒක හරියට පෙනෙන්නත් ආලෝකය නොවැටි යද්දී ඒ අත්ත වරදවා තේරුම් අරගෙන සාමාන්‍ය බය වෙන්න වගේ ඔය වගේ දෙයක් වෙනකොට දැන් මේ ආලෝකය ගැන කතා කරද්දී මේ ඒ අත්තට පරිබාහිර වූ දෙයක් තමයි ආලෝකය. එහෙම දෙයක් ගැන නෙමෙයි මෙතන මේ මෝහය කියන්නේ. එතකොට මේ සිතට මේ යම්කිසි දෙයක් වරදවා කාරණේ වරදවා හැඟෙන විදිහට ඇති කරන මේ ධර්මතාවයේ තියෙන්නේ මේ හිතේම තමයි. මේ සිතත් සමගම තමයි උපදින්නේ. පරමාර්ථ චිත්තයත් සමගම තමයි උපදින්නේ. ඒක හරියට මේ හිතේ තියෙන රෝගයක් වගේ. එහෙම නැත්නම් මේ දැන් උදාහරණයක් හැටියට කියනවනේ මේ ඇස වසාගෙන පටලයක් තියෙනවනේ අපි කියනවනේ අර ඇසේ සුද මතු වුණා ඔය ආදි වශයෙන් කියන කාරණා තියෙනවනේ. ඒ වගේ මේ සිත වසාගෙන තියෙන පටලයක් වගේ මේ අඳුරක් වගේ තමයි මේ මෝහය කියන කාරණේ. ඉතින් මේ මෝහයෙන් සිතට කාරණේ වරදවන බැවින් මේ පුදුම දෙයක් අපිට වෙනවා. මොකක්ද කියනවා නම් මේ සත්‍යයේ මේ සකල දුක්ඛ ස්කන්ධයටම ස්ථානයක් වෙන දෙයක් තමයි මේ අපේ පංචස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ අපි දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ හැටියට අපි මේ ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා. සරලවම කියනවා නම් මේ අපේ ශරීරයේ ඇස කන නාසය සිත ඕවට තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට මේ කාරණා තමයි මේ අපිට සියලුම දුක උපද්දවන දේවල්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ පංචස්කන්ධය මේ ඒකාන්ත වශයෙන්ම එහෙම නැත්නම් ආර්ය සත්‍යයන් වශයෙන් ගත්තොත් දුකක්ම තමයි නපුරක්ම තමයි. ඒ වුණාට මේ මෝහය කියන කාරණේ නිසා තමයි මේ පංචස්කන්ධේ නපුරක් හැටියට නැතුව මේ මිහිරක් හැටියට සත්‍යයන්ට දැනෙන්නේ. ඒ වගේම දැන් මේ දුක ඇති කරන හේතුව කියන මේ තණ්හාව
ඒක විවිධාකාරයෙන් තියෙනවා තණ්හාව. අපි ඉදිරියේදී ලෝභය කියන කොටසටදී මේ ගැන සාකච්ඡා කරමු. මේ ඒකාන්ත වශයෙන් මේ දුක ඇති කරන තණ්හාව මේ දුක ඇති කරන දෙයක් හැටියට නෙමෙයි සැපයක් හැටියටම තමයි පේන්නේ. එතකොට ඒකාන්ත වශයෙන්ම තණ්හාව දුක ඇති කරන දෙයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ කොහොම හිතුවත්. ඒ වුණාට අපිට පේන්නේ මේ තණ්හාව දුක ඇති කරන දෙයක් හැටියට නෙමෙයි සැපයට හේතුවක් හැටියට. එතකොට ඇත්ත ස්වභාවය වසනවා. ඇත්ත ස්වභාවයේ දුක ඇති කරන දෙයක් වුණාට සත්වයාට තේරෙන්නේ ඒක සැපයක් හැටියට. අන්න ඒක තමයි මෝහය කියන්නේ. ඉතින් මේ සත්‍ය වූ සුඛේ නපුරක් හැටියටත් පේනවා මේ ආකාරයටම. ඒ කියන්නේ දැන් නිවන තමයි ඒකාන්ත වශයෙන්ම සත්‍ය වූ සුඛය. ඒ වුණාට මේ සමහර පුද්ගලයෝ කියනවා මේ නිවනේ කිසිම දෙයක් නැහැනේ. ඉතින් ඒකේ මොකද්ද විඳින්න දෙයක් නැතුව ඕකේ තියෙන සුඛය ඔය ආදි වශයෙන් මේ අපිත් අනන්තවත් අහලා තියෙනවා ඔය ආකාරයට මේ කිසිම දෙයක් නැති තැනක තියෙන සුඛය මොකද්ද ඔය ආදි වශයෙන් මේ සත්‍ය වූ සුඛය නපුරක් හැටියට පේනවා. එහෙම නැත්නම් දැන් කවුරු හරි පුද්ගලයෙක් ධර්මයට ඇලුම් කරද්දී ඊට පස්සේ සිල් ගනිද්දී භාවනා කරද්දී මේ ගිහි ගෙයින් යන්න හදනවා කියලා මහත් භයකට නපුරක් හැටියට දකිනවා. ඉතින් ඒක නිසා මේ මෝහය නිසා වෙන්නේ සත්වය හැම වෙලාවෙම මේ හොඳ මඟ යන්නේ නැහැ. හැම වෙලාවෙම යන්නේ නොමගම තමයි. ඉතින් දැන් තවත් විශේෂ කාරණයක් අපි මෙතනදී දැනගන්න ඕන. මේ සමහර වෙලාවලට මේ මෝහය මේ ප්‍රඥාවේ මුහුණුවරින් පවතිනවා. ඉතින් මේක හඳුනගන්නත් බැරි තරම් සූක්ෂම කාරණයක්. ඒක විශේෂයෙන්ම මේ මෝඩකම නිසාම මෝහය නිසාම තමයි ප්‍රඥාව කියලා හිතන්නේ. ඉතින් සමහර පුද්ගලයෝ මේ මෝහය වැඩි තරමටම මේ තමන් ප්‍රඥාවන්තයි කියලා හිතනවා. දැන් උදාහරණයක් හැටියට මේ අකුසල ක්‍රියාවෙහි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි ඒක විශේෂයෙන්ම ප්‍රඥා ස්වභාවය ගන්නවා. මොකද්ද මේ කියන්නේ පින්වත්නි? දැන් අපි උදාහරණයක් හැටියට හිතමු. දැන් සාමාන්‍යයෙන් එච්චර නුවණක් නැති මෝඩ මිනිස්සෙක් ඉන්නවා නම් ඔහුට යම්කිසි දෙයක් කරන්න වුණොත් අපි හිතමුකෝ ඔහුට යම්කිසි සත්වෙක් ඝාතනය කරන්න එහෙම නැත්නම් මිනිස්සෙක් ඝාතනය කරන්න උවමනාවක් ඇති වුණාම ඒ මෝඩ මිනිස්සයා කරන්නේ Tamanට අතට අහු වෙන පිහියකින් එහෙම නැති කුඩා ඒ වගේ ආයුධයකින් ඒ වගේ අවස්ථාවකින් තමයි මේ ඒ ඝාතනය කරන්නේ. එහෙම නැත්නම් ඒ අදාළ ආයුධයක් අරගෙන ගිහිල්ලා එක මිනිස්සෙක්ව ඝාතනය කරනවා. ඒක තමයි සාමාන්‍ය එච්චර ප්‍රඥාවක් නැති එහෙම නැත්නම් ඒ ආකාරයේ මිනිස්සෙක්. ඒ වුණාට මේ අපි කියන මේ ප්‍රඥාවන්තයයි කියන විද්‍යාඥයන්යයි කියන ඇත්තටම එතන ඇත්තේ ප්‍රඥාවක් නෙමෙයි. ඊටාම ගැඹුරු මෝඩකම. මේ පුද්ගලයෝ කොහොමද මිනිස්සුන්ව මරන්න කරන්නේ? අතිශයින්ම දියුණුවයි කියන ආයුධ හදනවා. එතකොට ඒ ආයුධයකට පුළුවන් දැන් උදාහරණයක් හැටියට න්‍යෂ්ටික බෝම්බයකට පුළුවන් මිලියන ගණන් මිනිසුන් එක සැරේ මරලා දාන්න. එතකොට දැන් මොකද්ද මේ කරන්නේ? අකුසල ක්‍රියාවෙහි උපාය චිත්තේ ඊටාම ප්‍රබලයි මිනිසුන්ගේ. එතකොට ඒ මිනිස්සු ඒක දකින්නේ ප්‍රඥාව හැටියට. ඇත්තට මේක ප්‍රඥාව නෙමෙයි. ඒක මේ මෝහේ අතිශයින්ම වැඩි ස්වභාවය. ඉතින් ඒක නිසා මේ මිත්‍යා ඥානය කියලා කියන්නේ මේ මෝහයට. ඒක ඇත්තටම ප්‍රඥාව නෙමෙයි. ඒකට කියන්නේ මිත්‍යා ඥානය කියලා. එහෙම නැත්නම් මෝහය. ඉතින් මේ මෝහයට අමතරව සමහර අවස්ථාවලදී මේ ලෝභය, එහෙම නැත්නම් දෘෂ්ටිය, විතක්කේ, ਵਿਚාරය, ඒ වගේම චිත්තය කියන මේ ධර්මතාත් මේ ඥානය වගේ පවතිනවා. ඒ වුණාට ඒක ඥානය නෙමෙයි, ඒක මෝහයමයි. දැන් උදාහරණයක් හැටියට පින්වත්නි දැන් අපි සමහර වෙලාවට හිතමුකෝ දැන් සමහර අපි දන්නවා සමහර ඉතා ලොකු ව්‍යාපාර කරන මිනිස්සු ලංකාව වගේ රටවල් වලට පිට රටින් බඩු ගෙන්නන්න යද්දී ඒ අදාළ මේ බදු ගෙවන්න ඕන. අපි හිතමු වාහන ගන්නවා එහෙම නැත්නම්
යම් කිසි වෙනත් වාහන අමතර කොටස් කියනවා. එහෙම නැත්නම් සුපෝකභෝගී මොනවා හරි ගෘහ භාණ්ඩ ආදීගෙදී ඒක ඒ රටට බදු ගෙවන්න ඕන. ඒ රටට බදු ගෙවන්න ඕන වුණාට ඒ බදු පැහැර හැරීමට විවිධ කූට උපක්‍රම කරනවා. ඉතින් මේක සමහර වෙලාවට බොහෝ පින්නතුන් හිතන්නේ නැති බොහෝ පිරිස නොදන්න දේවල්. මේ බදු පැහැර හැරීම කියන්නේ ඒකාන්ත වශයෙන්ම මේ අදින්නා දානා කියන අකුසල කර්මය සිද්ධ වෙන සිද්ධියක්. මොකද මේ බදු පැහැර හැරීම කියන්නේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ හිත වැඩ කරන්නේ මේ අකුසල පක්ෂේ. ඒ වුණාට දැන් මේ බදු පැහැර හැරලා මොකක් හරි දෙයක් ගෙනාපුවාම ලංකාව වගේ රටකට සමහර වාහන දෙකට කපලා අරන් යනවා. එහෙම නැත්නම් අමතර කොටස් වෙන වෙනම අරගෙන ගිහිල්ලා ඒ නැවතත් ඒවා එහෙම එකලස් කරලා වාහන හදනවා. එහෙම කරලා ඒ සම්බන්ධයෙන් ඊටමත් උජාරුවෙන් තමන් මහා වීර ක්‍රියාවක් කරා වගේ කතා කරනවා. ඒ වුණාට එතනදී තමන් දන්නේ නැතුව අතිශයින්ම මේ අදින්නා දානා කියන අකුසල කර්මය ඊටාම හොඳට වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ මේ අකුසල ක්‍රියාවෙහි උපායේ චිත්තය ඊටාම ප්‍රබලයි. ඉතින් ඒක මේ ප්‍රඥාව නෙමෙයි, ඒක ඒකාන්තයෙන්ම මේ මෝහය කියලා දැනගන්න ඕන. ඉතින් මේ ආකාරයට මේ ප්‍රകൃතියෙන් නුවණ තියෙන උගත් ජනයාට මේ උපදන්නා වූ ඒ ධර්මයෝ ඔවුන් නොයෙක් උපාය යොදා පව් කිරීමෙහි සමත් කරනවා. ඉතින් දැන් ඒක තමයි මෙතන තියෙන හානිය. දැන් මේ පුද්ගලයන් මේ හරියට ධර්මය අහලා ධර්මයේ දැනගෙන ඒ මනස හරියට පරිහරණය කරනවා නම් ඔවුන් ඒකාන්ත වශයෙන්ම මේ ප්‍රകൃතියම නුවණ තියෙන ධර්මයේ අසල ධර්මයේ දරණ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා එහෙම ඉන්නවා නම් ඔවුන්ට අනාගතයේ යහපත් පැවැත්මක් සම්බන්ධයෙන් ඒකාන්ත වශයෙන්ම කාන්ත පැවැත්මක් වශයෙන් පවතිනවා. ඒ වුණාට වෙන්නේ මේ උගත් ජනයෝ එහෙම නැත්නම් ප්‍රകൃතියේ නුවණ තියන අය මේ නොයෙක් පෞකාරකම් කිරීම සම්බන්ධයෙන් උපාය යොදවලා මේ ආකාරයට කරන්නේ මේ නුවණ තිබුණත් ඔවුන් තුල මේ මෝහය කියන දේවල් පවතින නිසා. ඒක නිසා තමයි ඔවුන් මේ පව් කිරීමේ දක්ෂයන් බවට පමුණවන්නේ. ඉතින් දැන් මෙතන තියෙන අනිත් කාරණේ තමයි මේ ආදීනව බොහෝ බැවින් අකුසලය කළ යුත්තක් නෙවෙයි. ඉතින් මේ සත්වයන්ට අනේකවාදී යුක්ත වූ ඒ අකුසලයේ පැකිලීමකින් පසුබෑමකින් නැතුව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ එහි ආදීනව අකුසල චිත්තයට නොගත හැකි පරිද්දෙන් වසන මෝහය තියෙන නිසා. මොකද පින්නදී දැන් අපි අර කලින් කතා කරපු කාරණේම කතා කරනවා නම් මේ පුද්ගලයන්ට දැන් අපි නැවතත් උදාහරණයක් කියනවා නම් අපි හිතමුකෝ දැන් හොරෙන් බඩු කිරලා විකුණන වෙලෙන්දෙක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාට තියෙන මෝහය නිසා ඔහුට පෙනෙන්නේ දැන් තමන් අපි හිතමුකෝ ග්‍රෑම් 500ක් විකුණනකොට මේ ග්‍රෑම් 50ක් වැඩියෙන් කොහාට හරි දාලා ග්‍රෑම් 450 කරලා විකුණලා ග්‍රෑම් 50ක ලාභයක් තමන් උපය ගන්නවා. එතකොට ඒ විලෙන්ද දවස පුරාම යම්කිසි වෙළඳාම් කිහිපයක් කරලා ඒ ග්‍රෑම් 50 ගානේ එකතු කරගත්තු තමන් ඉතුරු කරගත්තු දේ ගැන හිතලා ඒ වෙලාවේ සතුටු වෙනවා. හරි මම අද මෙච්චර ප්‍රමාණයක් කූට ලෙස විකුණගන්නේ නැතුව ඉතුරු කරගත්තා කියලා. ඒ වුණාට ඒ පුද්ගලයා දන්නේ නැහැ ඔහු ඒ ග්‍රෑම් 50 විකුණද්දී කොච්චර පව් ගොඩක් කරගත්තද කියලා. එතකොට මේ පුද්ගලයා මේ බඩු විකුණන්න පුළුවන් සාමාන්‍යයෙන් පස්පවින් යෙදිලා ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට, එහෙම නැතුව මේ පන්සිල් රකින්න මිනිසුන්ට, ඊටාම ගුණවත් මිනිසුන්ට ඔය ආකාරයෙන් නොඑක් මිනිසුන්ට විකුණන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සයාට මේ හසු වෙච්ච මිනිසුන්ගේ ගුණවත්කම වැඩි වෙන තරමට මේ පුද්ගලයාට ඒකෙන් ලැබෙන අකුසලයේ වැඩි. ඒ අකුසලයේ වැඩි වුණාට අපි හිතමුකෝ මේ මිනිස්සයා එක දවසකට මේ කිලෝග්‍රෑම් 5ක් ඉතුරු කරා කියලා. එතකොට ඔහු මේ ආත්මයේදී කිලෝග්‍රෑම් අපි හිතමුකෝ 500ක් ඉතුරු කරා කියලා.
ඔහු මේ ආත්මයේදී මේ කිලෝග්‍රෑම් 500ක් ඉතුරු කරාට ඔහු අනාගතයේදී ඒ සම්බන්ධයෙන් අනේක වාරයක් කිසිම සම්පතක් නැති ඊටාම දුක්ඛිත ජීවිත අතිවිශාල ප්‍රමාණයක් උරුම කරගෙන ගන්නවා. ඉතින් ඒක තමයි මේ මෝහයේ තියෙන මිනිස්යාගේ තියෙන ලක්ෂණය. ඔහු ගොඩාක් දේවල් නැති කර ගන්නවා ළඟ තියෙන ලාභය බලලා. ඉතින් ප්‍රඥාවන්තය හැම වෙලාවෙදිම කරන්නේ ළඟ තියෙන ලාභය අතාරිනවා දුර තියෙන ලාභය බලාපොරොත්තු වෙන. ඉතින් මේක තමයි මේ මෝහයේ ස්වභාවය. ඉතින් දැන් අනිත් විශේෂ කාරණේ තමයි මේ මෝහය හැම අකුසලයකම අනිවාර්යෙන් උවමනා දෙයක්. මේ මෝහය නිසාම තමයි සියලුම අකුසල් සිත් අපිට ඉපදෙන්නේ. ඒක නිසා දැන් අපි කලින් කතා කරපු ලෝභ මූල සිත් 8, ද්වේෂ මූල සිත් 2ෙදිත් ඒකාන්ත වශයෙන් මෝහයේ යෙදෙනවමයි. අපි මේ අවස්ථාවේදීත් ඒක කතා කරා. මේ මෝහයට විශේෂ වචනයකුත් අපි කිව්වා මේ හේතුවක් කියලා, අකුසල හේතුවක්. එතකොට මේ මෝහය විශේෂයෙන් යෙදෙන හින්දා තමයි මේ මෝහ මූල සිත් 2 කියලා වෙනම කියන්නේ. එහෙම නැතුව මේ ලෝභ මූල සිත් 8ෙත් ද්වේෂ මූල සිත් 2ෙත් ඒකාන්ත වශයෙන් මෝහයේ යෙදෙනවා. එහෙම නැතුව සාරාංශයක් වශයෙන් කියනවා නම් සියලුම අකුසල් සිත්වල මෝහය ඒකාන්ත වශයෙන්ම යෙදෙන චෛතසිකයක්. එතකොට මේක මේ ටිකක් ධර්ම ග්‍රන්ථයක තියෙන ආකාරයට කියනවා නම් මෝහය මේ කාරණා කොට සංප්‍රයුක්ත ධර්ම ආලම්බනෙහි මුලාවේ හෝ තෙමේත් මුලාවෙනුයි හෝ මුලාවී මාත්‍රේනුයි හෝ මෝහ නම් වේ. එතකොට මේ ආරම්භණේත් මුලා වෙනවා, තමාමත් මුලා වෙනවා, මුලාවී මාත්‍රයකුත් තියෙනවා. ඒක නිසා මේට මෝහය කියනවා. එතකොට සියලුම අකුසලයන්ට මූල කාරණය වෙන්නේ මේ මෝහය කියන කාරණේම තමයි. එතකොට මේ මෝහයාගේ ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ කියන්නේ කොහොමද කියලා ධර්මයට අනුව බලනවා නම් මේ චිත්තයාගේ අන්ධ බව හෝ නොදැනීම හෝට තමයි මේකේ ලක්ෂණය වෙන්නේ. එතකොට චිත්තයාගේ යම් අන්ධ බවක් තියෙනවා නම්, චිත්තයට යම් නොදැනීම් බවක් තියෙනවා නම් ඒකම තමයි ඒ සිද්ධිය කරන පරමාර්ථ ධර්මයේ තමයි මේ මෝහයේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍ය එහෙම නැත්නම් රසය වෙන්නේ මොකද්ද? මේ යම් කිසි දෙයක මේ යථාර්ථය ප්‍රතිවේද කරන්නේ නැහැ. එහෙම නැත්නම් යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අරමුණේ ස්වභාවය වසලා දානවා. යථාර්ථය අවබෝධ කරගන්නේ නැති බව හෝ ආරම්මණයේ ස්වභාවය වසලා දැමීම තමයි මේ මෝහයාගේ කෘත්‍ය වන්නේ. එතකොට මේ මෝහයට හේතුව වන්නේ මේ අයහපත් ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් මේ අන්ධකාර කිරීම හෝ වැටහෙන ආකාරය. එතකොට මේක මනසට වැටහෙන්නේ කොහොමද? මේ අයහපත් ප්‍රතිපත්ති. එහෙම නැත්නම් මේ යම් කිසි දෙයක් හරියට නොපෙනෙන ආකාරය තමයි මේක මනසට වැටහෙන්නේ. එතකොට මේකට ආසන්න කාරණේ තමයි අයෝනිසෝ මනසිකාරය. එතකොට දැන් මේ පින්නතුන්ට මතක ඇති අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අර වොත්තපන හිත. වොත්තපින හිත වෙනවා මේ පංචද්වාරා වර්ධන සිත්වලදී අර වොත්තපන හිත කියලා හිතක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම හිතටම Tamanට යමක් අවබෝධ වෙනවා නම් මේ මනෝද්වාරා වර්ධන හිත කියලා තියෙනවා. අර චිත්ත පරම්පරාව ඒ සිත් භවාංග සිත් වලින් අයින් කරලා යම් කිසි වෙන අරමුණකට යොදවන හිතට ඇස කන නාසය දිව ශරීරයෙන් තොරව යම් අරමුණකට හිතවන සිතට අපි මනෝද්වාරා වර්ජන සිත කියලා කියනවා. ඊට අමතරව අපි අර පංචද්වාරා වර්ජන ආදී සිත්වලදී මේ ඒ පංචද්වාරා වර්ජන සිතේ එමන ඇසේ නම් චක්කු විඥානේ සම්පටිච්ඡන සම්තීරණ ඊට පස්සේ ඇති වෙන වොත්තපන කියලා සිතක්. ඒකත් අර මනෝද්වාරා වර්ජන වගේම සිතයි තමයි. ඒ වුණාට ඒක ඇස කන නාසය අසුරු කරගෙන තමයි ඊට පස්සේ ඇති වෙලා ඇති වෙන්නේ. එතකොට මේ සිද්දයකට මේ අයෝනිසෝ මනසිකාරය කියලා අපි පහුගිය අවස්ථාවකදී අර මනසිකාරය කියන චෛතසිකය යටතේ ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට මේ මනසිකාරය හරියට නොපවත්වා එක තමයි මේ මෝහය ඇතිවීමට විශේෂ කාරණේ වෙන්නේ. ඉතින් පින්වත්නි මෙතනදී මේ
මේ අයෝනිසෝ මනසිකාරයේ විශේෂයෙන් ඇතිවන්නේ තමන් නොපුහුණු කිරීම නිසා. දැන් උදාහරණයක් හැටියට දැන් අපි හැම වෙලාවෙදිම මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගනිද්දී තවත් දේවල් ඉගෙන ගනිද්දී මේ ධර්මයේ සම්බන්ධයෙන් මේක නිතර කල්පනා කරනවා නම් නිතර හිතනවා නම් තමන්ගේ හිත નિરાයාසයෙන් මේ යෝනිසෝ මනසිකාරය අනුව වැඩ කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතනවා නම් තමන් නිතර මේ ගැන හිතනවා නම් ගොඩාක් ලස්සන දේවල් දැක්කට ඒ සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් ඇති කරගන්නේ නැහැ. එහෙම ගොඩාක් තමන්ට නුරුස්සනා දේවල් දැක්කට ඒ සම්බන්ධයෙන් විශේෂ ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථා දෙකේදීම තමන් උපේක්ෂා සහගත වෙනවා. ඊට පස්සේ අපි නිතර මේ බුදු ගුණ භාවනාව කරනවා නම් එහෙම නැත්නම් මරණානුස්සති ආදී භාවනා කරනවා නම් එතකොට මේ දැන් විශේෂයෙන් මරණානුස්සති භාවනාවේදී තියෙන ඒ තමන්ට ලැබෙන ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබෙන ආනිසංස කතාවේදී කියනවා දැන් මරණානුස්සති භාවනාව කරන මිනිස්සයා ඒ පුද්ගලයා බොහෝ වෙලාවට මේ ලොකු දේවල් මේ ආශා කරන්නේ නැහැ. මොකද මම මැරෙන මිනිස්සෙක් කියලා දන්නවා. එතකොට දැන් ඒ වගේම තමයි අන් කෙනෙක්ගේ මරණයකදී ලොකුවට කම්පා වෙන්නේ නැහැ. මොකද මේ මරණානුස්සතිය බොහෝ වෙලාවට මේ පුහුණු කරලා තියෙන. එතකොට මොකක් හරි අරමුණක් ආපු ගමන්ම තමන්ගේ මනස පුහුණු කිරීම නිසා ඒ කාරණය નિરાයාසයෙන්ම මේ කුසල පක්ෂයට තමයි යන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් නිතර මේ කුසලයේ සම්බන්ධයෙන් තමන් මේ පින් පව් උරුම කොටගෙන තමයි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සයා හදිස්සියේ වාහනයක හැප්පුණොත් එහෙම ඔහුට මතක් වෙනවා එහෙම නැත්නම් ඔහුගේ කකුල හයියෙන් ගලක හැප්පුණොත් ඔහුට ටක් ගාලා මතක් වෙනවා මම වෙන ආත්මයක කරපු අකුසල කර්මයක් මේ තමයි මට මේ අවස්ථාවේදී පටිසන්දුන්නේ කියලා. එතකොට ඒක තමයි ඒ යෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. එතකොට අයෝනිසෝ මනසිකාරයේ තියෙන මෝඩ මිනිසයක් වෙන්නේ ගලක කකුල හැප්පුණොත් එහෙම ගලට බැන යනවා. මේ කවුද මෙතන ගලක් දාලා තියෙන්නේ පාරේ? මේක මෙතන තියන්න තිබුණේ නැද්ද? මේ වෙන තැනක මේ පාර මැද්දේ දාලානේ කියලා ආදි වශයෙන් ඒ ගලට බැන යනවා. ඉතින් ඒක තමයි මේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය එක පුද්ගලයන්ට ඇති වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් දැනගන්න ඕන මේ අයෝනිසෝ මනසිකාරය නිසා ඇයි මේ මෝහය ඉපදෙන්නේ කියන කාරණාව. එතකොට මේ අකුසල රාශියේ තියෙන දෙවෙනි චෛතසිකය තමයි අහිරිකය ලැජ්ජ නැති බව කියන එක. විශේෂයෙන්ම කියනවා නම් එහෙම නැත්නම් පිළිකුල් නොකරන ස්වභාවය. ලැජ්ජා නැති බව. ඉතින් මේක කොහොමද කියන්නේ කියලා පොඩ්ඩක් මේ ධර්මයේ සඳහන් වෙන ආකාරයට කියනවා නම් පින්වත්නි මේ අපගේ මේ අපි කිහිප අවස්ථාවකදී තාම ਸਰව සම්පූර්ණ වශයෙන් තේරිලා නැතුව එන්නත් පුළුවන් මේ අපි සියලුම සත්වයන්ට මේ භවාංග සන්තතියක් කියලා දෙයක් අපිට තියෙනවා කියලා දන්නවද? ඒ භවාංග සිත් සන්තතියක් කියලා කියන්නේ මේ උපතේ සිට මරණය දක්වා වෙන මුකුත් හිතන්නේ නැති අවස්ථාවලදී මේ සත්වයාට ඉපදී නැති වී යන එක්තරා සිත් සන්තතියක් තියෙනවා. ඒවට කියනවා භවාංග සිත් කියලා. එතකොට මේ භවාංග සිත් කිසිමම සත්වයේගේ මේ සියලුම භවාංග සිත් ප්‍රകൃතියෙන්ම ඊටාම පවිත්‍රයි. ඇයි මේ සියලුම සත්‍යයන්ගේ භවාංග සිත් පවිත්‍රයි කියලා කියන්නේ? පසු අවස්ථාවකත් අපි මේක පෙන්නන්නම්. මේ කිසිමම භවාංග සිත් හැටියට මේ පුද්ගලයන්ට ඇති වෙන සිත් මේ කාම ලෝකේ නම් අපිට මතක හැටියට 11ක් තියෙනවා. ඒ කියන්නේ කුසල විපාක සිත් 8කුත් නෑ කාම ලෝකේ නම් 10ක් තියෙනවා. කුසල විපාක සිත් 8කුත් ඊට පස්සේ අහේතුක සිත් 2කුත්. එතකොට කුසල විපාක සිත් 8 කියලා කියන්නේ මොකක්ද කියලා මතක් කරගන්න යම් කිසි කෙනෙක් අර කුසල කියන සිත් 8න් තියෙන ඒ කුසල් සිත් කරලා ඒක අනුව ඉපදෙනවා නම්
ඒ පුද්ගලයාට මේ ඒ කුසලයේ විපාක හැටියට කුසලක විපාක සිත් 8කින් එකක් ඉපදෙන්න පුළුවන්. අපි මේ ගැන පහුගිය අවස්ථාවලදී සාකච්ඡා කරා. ඊට අමතරව ඊටාම දුර්වර කුසලයක් නිසා යම් කිසි කෙනෙක් උපදිනවා නම් ඒ පුද්ගලයා මේ මනුෂ්‍ය ලෝකයේ හරි එහෙම නැත්නම් දිව්‍ය ලෝකවල පළවන දිව්‍ය ලෝකයේ හරි මේ අහේතුක කුසල විපාක ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාගේ සිතවන්නේ මේ අහේතුක කුසල විපාක සම්තිරණ සිත. එතකොට ඒක තමයි ඊළඟ සිත. ඊට පස්සේ සියලුම නරකයන්ගේ සියලුම සතර අපායේ ඉපදෙන සියලුම සත්වයන්ගේ සිත් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. එතකොට ඔය සිත් තමයි මේ ලෞකික භූමියේ ඉපදෙන. ඒ කියන්නේ මේ සියලුම සතර අපායේ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක 6 කියන මේ 11 තලයේ ඉපදෙන යම්කිසි සත්වයන්ට ඉපදෙනවා නම් ඉපදෙන්න පුළුවන් භවාංග සිත් ඔය 10න් එකක් විතරයි. එතකොට ඒකෙන් 8ක්ම කුසල විපාක නිසා ඒ සිත් ඒකාන්ත වශයෙන්ම පවිත්‍රයි. එතකොට මේ අහේතුක සම්තිරණ සිත් දෙකත් ඒ කියන්නේ අහේතුක සම්තිරණ සිත් මේ පින්නතුන්ට මතකද? අහේතුක සිත් 18 තියෙනවා කුසල විපාක අහේතුක උපේක්ෂා සාගත සම්තිරණ සිතක්. එතකොට ඒක විපාක හැටියට ඉපදෙන්න පුළුවන්. ඒ භවාංග සිතෙත් එකම අකුසල චෛතසිකයක්වත් නැහැ. එකම අකුසල චෛතසිකයක්වත් නැති නිසා ඒ භවාංග සිත ස්වභාවයෙන්ම පවිත්‍රයි. ඊට පස්සේ මේ සතර අපායේ ඉපදෙන ඕනෑම සත්වයක් ඉන්නවා නම් ඒ සත්‍යයන්ට ඉපදෙන්නේ අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. ඒ සිතත් අකුසල විපාක වුණාට ඒ සම්තිරණ සිතෙත් කිසිමම අකුසල චෛතසිකයක් යෙදෙන්නේ නැහැ. ඒක නිසා ඒ සිතත් ඒකාන්ත වශයෙන් පවිත්‍රයි. ඇයි පවිත්‍ර වෙන්නේ? අකුසල චෛතසික යෙදෙන්නේ නැති නිසා. ඊට අමතරව කතා කරපුවාම ඉතින් මේ බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක ඊට අමතරව මේ මොකද්ද මේ කයක් නැතුව ඉපදෙන අසංජ තලයේ හිතක් ඉපදෙන්නේ නැහැ නේ කොහොමද? එතකොට මේ බ්‍රහ්ම ලෝකවල කොහොමත් මේ අර රූපාවචර දානේ අරූපාවචර ධාන ආදි වශයෙන් ධානවල බලයෙන් ඉපදින්න කොහොමත් පවිත්‍රයි. ඒක නිසා හොඳටම දැනගන්න මේ මොකක් හරි තැනක කියනවා නම් භවාංග චිත්තේ පවිත්‍රයි කියලා කියන්නේ කිසිම තැනක මේ අකුසල චෛතසිකය යෙදෙන්නේ නැති නිසා. එතකොට ඇයි මේ ස්වභාවයෙන්ම ප්‍රකෘති පවිත්‍ර භවාංග සිතක් තියෙන සත්වයන්ගේ මේ සිත් කෙලෙසෙන්නේ ඇයි? මේ ලෝභ ආදී මේ මෙතන මේ අපි කතා කරන මේ චෛතසික 14 එක එක ආකාරයට යෙදෙන හින්දා තමයි මේ සිත් දූෂිත වෙන්නේ, අපවිත්‍ර වෙන්නේ. ඉතින් මෙහෙම වෙන මේ සිත්වල මේ අනිෂ්ට විපාකදායක චේතනා සහිත වූ කෙලෙසුන්ගෙන් අපවිත්‍ර වූ අකුසල සිත් ඇත්තටම මේ පිළිකුල් කරන්න ඕන එක. ඒක මේ හොඳ දෙයක් නෙමෙයි, ඒක පිළිකුල් සහගතයි. ඉතින් ඒ වුණාට මේ පිළිකුල් සහගත වූ සිත් පිළිකුල් නොකර අකුසලයේ කරන්න මේ විශේෂ බලයක් ඕන වෙනවා. ඒ බලය තමයි අහිරිකය. එතකොට මේ පිළිකුල් දේ ලබා ගන්න මොකක් හරි බලයක් ඕනනේ. ඒ දේ තමයි මේ ලැජ්ජ නැති බව. ඒක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් තියෙනවා. දැන් අපිට මේ අසුචි කියන දේවල් පිළිකුල්නේ. එතකොට අපිට අසුචි පිළිකුල් වුණාට මේ සූකරයන්ට, ඒ කියන්නේ ඌරන්ට, බල්ලන්ට මේ අසුචි කන්න පුළුවන්. එතකොට ඇයි මේ සත්‍යයන්ට මේවා කන්න පුළුවන් වෙන්නේ? මේ අසුචියේ තියෙන අපවිත්‍රතාවය ඉවසන්න පුළුවන්, ඒ ගන්ධයත් ඉවසන්න පුළුවන් විශේෂ හැකියාවක් මේ බල්ලන්ට තියෙනවා. එතකොට අපවිත්‍ර දේ දරා ගැනීමේ විශේෂ හැකියාවක් ඒ බල්ලන්ට තියෙනවා. ඒවට පිළිකුල් නොකරන විශේෂ හැකියාවක් ඒ බල්ලන්ට තියෙනවා. ඌරන්ට තියෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් නැති මිනිසුන්ට ඒ දේ කන්න බෑ. ඉතින් ඒ වගේම මේ ඌරන්ට සුනකයන්ට මේ තියෙන ඒ බලයේ හින්දා තමයි
මේ ප්‍රകൃතියෙන්ම අපවිත්‍ර වූ ඒ අසුචිය කන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පවිත්‍ර ප්‍රකෘති චිත්තය ඇති සත්වයන්ට මේ ඒකට නැති මේ අපවිත්‍ර කෙලෙසුන් සහිත සිත් උපදවා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ විශේෂ බලයක් ඕන වෙනවා. ඒ වගේ ඒ සත්වයන්ට ඒ බලය දෙන්නේ ඒ අකුසලයේ යෙදවීමට ඒ සිතට ඒ බලය දෙන්නේ ඒ දේ ඉවසන්න පුළුවන් වෙන්නේ මේ අහිරිකය චෛතසිකයේ හින්දා. එතකොට මේකද්ද විශේෂත්වය? ඒ පාපේ එහෙම නැත්නම් ඒ අකුසලය පිළිකුල් කරන්නේ නැහැ. ඒකට ලැජ්ජවන්නේ නැහැ. හිරිය කියලා කියන්නේ ලැජ්ජාව. හිරියට විරුද්ධ ස්වභාවය. ඉතින් ඒ නොමැතිව අකුසලයේ සිතකට ඉපදෙන්න බෑ. අනිවාර්යෙන් ලැජ්ජ නොවීම කියන දේ. අපි ලැජ්ජ නැති බව නැතුව අකුසල සිතකට උපදින්න බැරි නිසා ඒකාන්ත වශයෙන් ඕනෑම අකුසලයක් කරද්දී මේ අහිරිකය කියන දේ තියෙනවාමයි. හොඳයි. එහෙමනම් අහිරිකයේ ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ කියන්නේ මොකක්ද කියලා කතා කරනවා නම් ලක්ෂණය තමයි මේ කාය දුස්තරිත ආදී මේ ඒ කෙලෙස් එහෙම නැත්නම් ඒ අකුසල සම්බන්ධයෙන් පිළිකුල් නොවීම. එහෙම නැත්නම් ලැජ්ජ නොවීම තමයි ඒකේ ලක්ෂණය වන්නේ. එතකොට ඒක මේ ඒකේ කෘත්‍ය මොකක්ද? එහෙම නැත්නම් ඒකේ රසය මොකක්ද? මේ ලැජ්ජ නොවීම ස්වභාවයෙන්ම මේ පව් කිරීම තමයි ඒකේ රසය. එතකොට මේක වැටහෙන්නේ කොහොමද? ලැජ්ජ නොවීම තමයි ලැජ්ජ නොවීම ස්වභාවයෙන් මේ පාපේ නොහැකිලීම. හැකිලෙන්නේ නැතුව පාපේ යෙදෙන ආකාරය තමයි මේක වැටහෙන ආකාරය වන්නේ. එතකොට මේකට ආසන්න කාරණය කොමක්ද? මේකට ආසන්න කාරණය තමයි මේ තමන්ට ආත්ම ගරුත්වයක් නැතිවීම. ඔව් එතකොට මේකට ආසන්න කාරණේ තමයි තමන්ට ආත්ම ගරුත්වයක් නැති බව. අපි මේක ෂෙයා කරලා පේනවනේ. හරි. ඔව් එතකොට මේක ලක්ෂණේ රසය පච්චුපට්ඨානේ සහ පදට්ඨාන වෙන්නේ. එතකොට ලක්ෂණේ කියන්නේ කාය දුස්තරිතේ පිළිකුල් නොවීම. ඒකේ කෘත්‍ය වන්නේ ලැජ්ජ නොවීම ස්වභාවයෙන් පව් කිරීම. එතකොට ඒකේ පච්චුපට්ඨානය හිතට වැටෙන්නේ කොයි ආකාරයකටද? ලැජ්ජ නොවීම ස්වභාවයෙන් පාපේ නොහැකිලීම තමයි වැටෙන්නේ. එතකොට මේකේ පදට්ඨානය තමයි ආත්මගරුත්වයක් නැති බව තමයි මේකේ පදට්ඨානය. එතකොට තමන්ට ආත්මගරුත්වයක් නැති නිසා තමයි මේ ලැජ්ජ නැති බව තියෙන්නේ. එතකොට ඊළඟට මේ ඊළඟ චෛතසිකය තමයි දැන් අරක ලැජ්ජ නැති බව මේ ඊළඟ චෛතසිකය තමයි අනුත්ථප්පය. අනුත්ථප්පය කියලා කියන්නේ බය නැති බව. ඉතින් අර වගේම තමයි ඒ කාරණේට ඊටාම සමානාකාරයකට මේ අනුත්ථප්පය කියන එකත් විස්තර කරන්න පුළුවන්. දැන් තමන් පවක් කරනවා නම් ඒ පව සම්බන්ධයෙන් මේ බයක් නැහැ. ඇයි ඒ බය නැත්තේ? ඉතින් දැන් මේකත් බොහොම හොඳින් ගලපා ගන්න පුළුවන්. එකක් තමයි මෝඩකම, මෝහය. දන්නේ නැහැ. දැන් මෙහෙම කරපුවාම මට මේකේ විපාක තියෙනවා කියලා දන්නේ නැහැ. මේක අකුසලයක් කරපුවම අකුසලේ විපාක ඊටාම අකාන්තයි කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේකට බිය නැති බවකුත් තියෙනවා විශේෂයෙන්. එතකොට මේ බිය නැති බව තමයි අනුත්ථප්පය කියලා කියන්නේ. එතකොට මේ අපායික දුක්ඛ ආදී අනේක දුක්ඛයන් ඇති කරන මේ අකුසලයේ ඇත්තටම බිය යුතුයි. ඉතින් මේ යන්න උන්ට විපත් සිදුවන බයජනක තැනකට යා හැකි වන්නේ එයට පිහිට කරගත හැකි බලයක් ඇති කල්හි. පිහිටක් නැතුව එතනට යා නොහැකි. එමෙන්න බිය යුතු අකුසලයට පැකිලීමකින් පසුබෑමකින් නැතුව ඉදිතරව කළ හැකි වීමට හේවත් సంతානයේ අකුසල චිත්තයන්ට ඉපදීමට ඉඩ දිය හැකි වීමට බිය දුරු කරන බලයක් තිබිය යුතුයි. ඉතින් මේක හරීම ප්‍රකට කාරණයක් මේ පව් කරද්දි මේ බොහොම මේ අපේ
මේ එදිනදා සමාජයේ හොඳට පේනවා මිනිස්සු මේ ලැජ්ජ නැතුව බය නැතුව පව් කරනවා. මේ පෙනිපෙනී ඒ දැනගෙනත් තමන් කරන්නේ වැරදක් කියලා දැනගෙනවත් මිනිස්සු ලැජ්ජවන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. පෙනිපෙනී හිනහ වෙවි පව් කරනවා. ඉතින් මේ බය නැති බව සහ ලැජ්ජ නැති බව මේ විශේෂයෙන්ම ඊටාම හානිකරදායක දෙයක්. ඉතින් මේකට විරුද්ධ දේ තමයි පවට බය වීම සහ ලැජ්ජ වීම. මේකට ප්‍රතිවිරුද්ධ චෛතසික දෙක. ඒකට කියනවා හිරි සහ ඔත්තප්ප කියලා. එතකොට මේ හිරි සහ ඔත්තප්ප වලට මේ අපේ ධර්මයේ විශේෂයෙන් මේ දේව ධර්මයේ කියලා සඳහන් වෙනවා. ඉතින් හිරි සහ ඔත්තප්පේ තමයි මේ ලෝක පාලනය කරන්නේ. මේ මිනිස්සුන්ට ලැජ්ජාවයි බයයි තියෙනවා නම් මිනිසුන් පව් කරන්නේ නැහැ. ඉතින් ලැජ්ජාවයි බයයි නැති වුණාම එහෙම නැත්නම් මේ අපි කලින් කතා කරපු අබිරිකේ සහ අනුත්තප්පේ තියෙද්දි ඕනෑම අකුසලයක් කරන්න පුළුවන්. ඉතින් මේ බිය නැති බව නිසා අනුත්තප්පේ නිසා මිනිසුන් ඕන තරම් අකුසල කරනවා. ඉතින් ඒක මෙතනදී මේ කියනවා වගේ දැන් යම්කිසි බය තැනකට යද්දී ඒ යම්කිසි පුද්ගලෙක් එතනට බය නැතුව යන්න නම් අපි හිතමුකෝ මේ විශාල ලොකු ගිනි අඟුරු වලක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ඊටාම දරුණු සතුන් ඉන්න තැනක් තියෙනවා කියලා. ඒ වගේ තැනකට බය නැතුව යන්න නම් එතනට යන්න මේ බය නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ අකුසලයේ ස්වභාවයෙන් බය වුණාට බය ජනක වුණාට එතනට ඒ දේ කිරීම සම්බන්ධයෙන් ඒ දේ තමන්ගේ සිතේ පහළ කිරීම අකුසල සිත් පහළ කිරීම සම්බන්ධයෙන් විශේෂ බය නැති බවක් තියෙන්න ඕන. ඉතින් පින්නත් මේ ඊටාම සියුම් ධර්ම දැන් අපිට අකුසල සිත් පහළ වෙන හැම වාරයකම මේ අබිරිකේ අනුත්තප්පේ අපිට පහළ වෙනවා. ඉතින් ඒව කොච්චර සියුම්ද කියනවා නම් අපිට මේවා වෙන වෙනම තේරෙන්නේ නැහැ. දැන් අපි යම් කිසි දෙයකට ආස කරද්දි අපේ හිතවල මේ අබිරිකයක් තියෙනවා අනුත්තප්පයක් තියෙනවා. අපිට තරහ යද්දිත් අපේ මේ සිතේ අබිරිකයක් තියෙනවා අනුත්තප්පයක් තියෙනවා. අපි ලැජ්ජ වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි මේ මිනිස්යාගේ මේ මෝහයත් එක්ක තියෙන ස්වභාවය. ඒක නිසා අපිට මේ අකුසල සිත් નિરાයාසයෙන්ම පහළ වෙනවා. ඉතින් ඒක නිසා මේ අකුසල සිත්වල මේ බිය දුරු කරන්නා වූ මේ බලේ හැම අකුසල සිතකම ඒකාන්ත වශයෙන් තියෙනවා. ඒකට මේ අනුත්තප්පය කියලා කියනවා. ඉතින් මේ සත්‍යයන් බියක් නැතුව එඩිතරව අකුසලයේ කරන්නේ මේ సంతානයේ මේ අකුසල චිත්තයන්ට ඉඩ දෙන්නේ අකුසල චිත්තයන්ට ඉපදිය හැකිවන්නේ මේ අනුත්තප්පය කියන චෛතසිකයේ නිසයි. අනුත්තප්පය කියන බලය නිසයි. ඉතින් ඒකේ තේරුම අපි අර කලින් කිව්වා වගේම මේ පවට බිය නැති ස්වභාවය. පාප කර්මයක් වූ ඒ බලය සමහර වෙලාවට මේ අඥාන පුද්ගලයන් ඊටාම උසස් කරලත් සලකනවා. තමන් තුල ඇති ඒ බලය ගැන තමන් ආඩම්බර වෙනවා. අබිරිකේ අනුත්තප්පේ යන දෙක අකුසල පක්ෂයේ මහා බල දෙකක් කියලා කියන්නේ ඒක නිසා. ඉතින් අපිත් හොඳටම දන්නවනේ මේ සමහර සොරුන් එහෙම තමන්ගේ බය නැති බව, හොරකම් කරන බව, එහෙම නැත්නම් සමහර දේශපාලඥයෝ ආදී පිරිස් තමන් කිසි කෙනෙකුට බය නැතුව එක දේවල් කරන ආකාරය තමන්ගේ මිතුරන් ආදී පිරිස් සමග සාකච්ඡා කරමින් සියලු දෙනා එකට එකතුව ඔය ආදී වශයෙන් මේ ලැජ්ජ නැතිව බය නැතුව තමන් ඒ කරන දේ සම්බන්ධයෙන් තමන් විශේෂයෙන් ආඩම්බර වන්නේ මේ අඥානයන්ගේ ස්වභාවය නිසාම තමයි. ඉතින් මේක අකුසල පක්ෂයේ ඊටාම ප්‍රබල බල දෙකක් මේ අබිරිකේ සහ අනුත්තප්පේ කියන මේ කාරණා දෙක. ඉතින් මේක ධර්මයේ අනුව ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ හැටියට කතා කරනවා නම් මේ කාය දුස්තරිත ආදී කෙරෙහි බය නොවීම, එහෙම නැත්නම් තැති නොගැනීම තමයි මේකේ ලක්ෂණය වන්නේ. එතකොට මේකේ කෘත්‍ය වන්නේ මොකද්ද? මේ බය නොවීම ස්වභාවයෙන්, එහෙම නැත්නම් තැති ගැනීම නොගැනීම ස්වභාවයෙන් මේ පව් කිරීම තමයි මේ අනුත්තප්පේ කෘත්‍ය වන්නේ. එතකොට මේ කොහොමද නුවණට වැටහෙන්නේ? එහෙම නැත්නම් පච්චුපට්ඨානෙ වෙන්නේ මොකද්ද? බය නොවීම හෝ තැති නොගැනීම හෝ ස්වභාවයෙන් පාපේ නොහැකිලෙන ස්වභාවය තමයි මේ අනුත්තප්පය වැටහෙන්නේ. එතකොට මේකට ආසන්න කාරණේ වන්නේ අනිත්‍ය සම්බන්ධයෙන් ගෞරවයක් නොමැතිකම. එතකොට අනිත්‍ය සම්බන්ධයෙන් ගෞරවයක් නොමැතිකම නිසා තමයි තමන් කිසි කෙනෙකුට බය නැත්තේ. ඉතින් ඒක තමයි මේ අනුත්තප්පේ ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානය
සහ පදට්ටාන වෙන්නේ. එතකොට මේක තමයි මේ අකුසල රාශියේ තුන්වෙනි චෛතසිකය. එතකොට ඊළඟ චෛතසිකය කියලා කියන්නේ අකුසල රාශියේ මේ උද්දච්චය කියන චෛතසිකය. එතකොට මේ උද්දච්චය මේ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ අපි හිතමුකෝ දැන් ඊටාම මේ ප්‍රබල මේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. එතකොට මේ ප්‍රබල කුෂ්ඨ රෝගියෙක් හිටියාම මේ කුෂ්ඨ රෝගියා මේ හැම වෙලාවෙම මේ කසනවනේ තමන්ගේ මේ ඇඟ පුරාම කුෂ්ඨ තියෙනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ මේ කුෂ්ඨ කසමින් තමයි ඉන්නේ. ඒ වගේම මේ කුෂ්ඨ රෝගියා මේ දඟලනවානේ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා හැරෙනවා දිග ඇරෙනවා. ඉතින් ඒක අපි දැකලා තියෙනවා. ඒ ආදි වශයෙන් කුෂ්ඨ රෝගියෙක් මේ එතකොට මේ කුෂ්ඨ රෝගියාට මේ තමන්ට තියෙන මේ ඊටාම මේ අසහනකාරී කුෂ්ඨේ නිසා මේ දැඟලීම එක්තරා මේ සහනයක්. එහෙම නැත්නම් දඟලන්නේ නැතුව ඉන්න පුළුවන් නේ. එතකොට ඒ දඟලන්නේ කුෂ්ඨ රෝගයත් සමග තමන්ට තියෙන ස්වභාවය නිසා. ඒකේ කුෂ්ඨ රෝගය හැදීම නිසා වෙන එක්තරා සිද්ධියක්. එතකොට ඒක නිසා තමයි මේ දඟලන්නේ නලියන්නේ. ඉතින් ඒ වගේ දෙයක්. එතකොට මේ උද්දච්චය කියන්නේ අන්න ඒ වගේ දෙයකට. එතකොට දැන් මේ අකාන්තෝ කුෂ්ඨ රෝගියාට දඟලන්නේ නැතුව ඉන්න බෑ. ඒ වගේම මේ අකාන්ත වූ අකුසල සිතකට දඟලන්නේ නැතුව ඉන්න බෑ. එතකොට මේ අපි කලින් කතා කරපු ලෝභ මූල සිත් 8, ද්වේෂ මූල සිත් 2, මෝහ මූල සිත් 2 ආදී වශයෙන් ඕනෑම සිත් 12න් අකුසල 12ට මේ එක්තරා නිශ්චලව හිටීමට බැරි ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවයට තමයි මේ උද්දච්චය කියලා කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන අපි කලින් කතා කරපු උදාහරණයේදී ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඒක මේ මෙතනත් මොන හොතැනක සඳහන් වෙලා තියෙනවා. අපි මේ කියවගෙන යන්. ඉතින් එතකොට මේ බිම දැබූ කල්හි මේ අමු මැටි ගුලියක් මේ පොළොව බදාගෙනම නිශ්චලව හිටිනවා. ඒ වුණාට මේ රබර් බෝලයක් බිමට ගහපුවාම ඒක මේ සැලි තමයි තියෙන්නේ. අපි මේ උඩට පහළට සැලි තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ සිත් අතරිනුත් මේ ඇතැම් සිතක් මේ බිමලු අමු මැටි ගුලියක්සේ අරමුණෙහි නිශ්චලව හිටිනවා. ඒක හරියට අපි කලින් කතා කරපු ධානා සිත්. එහෙම නැත්නම් අපි පසුව කතා කරන මේ කුසල සිත්. අපි දැනටත් කුසල සිත් කතා කරලා තියෙනවා. දැන් මේ කුසල සිත් වල තියෙනවා මේ විශේෂයෙන්ම මේ නිශ්චල බවක්. එතකොට ඒක හරියට අමු මැටි ගුලියක් අපිට මේ අපි දන්න ආකාරයට වැටහෙන ආකාරයට කියනවනේ දැන් භාවනා යෝගයේ තියෙන මේ ඒ වගේ සිතකට මේ අරමුණෙහි නිශ්චලව හිටින්න පුළුවන්. දැන් අපි අර පටවි කසිනේ ගැන එහෙම සාකච්ඡා කරද්දී මේ පින්නතුන්ට මතකයි. ඒ වුණාට මේ ඇතැම් සිත් දැන් මෙතන ඇතැම් සිත් කියලා කියන්නේ ඇත්තටම මේ අකුසල සිත් හරියට මේ බිමලු රබර් බෝලයක් මෙන් ආරම්භණේ සැලෙමින් තමයි තියෙන්නේ. මොකද ඒකට හේතුව මේ අකුසල සිත්වල තියෙන මේ චෛතසික වලින් මේ සිත දවනවා. දැන් අපිට විශේෂයෙන්ම දවන දේ හරි ප්‍රකට වෙනවා ද්වේෂ සහගත සිත්වලදී. ලෝභ සහගත සිත්වලදී මේ දවන ස්වභාවය ප්‍රකට නැහැ. ඒ වුණාට දවනවා. ඒක තමයි ලෝභ සහගත සිත් ඒකාන්ත වශයෙන්ම අකුසල සහගත වෙන්නේ. අකුසල සිත් වෙන්නේ. ඉතින් සමහර සිත් අපායগামী වෙනවා. සමහර සිත් අපායগামী උප්පත්තියක් ලබා දෙන්න තරම් ප්‍රබල නොවෙන්න පුළුවන්. ඒ වුණාට ඒකාන්ත වශයෙන් අකුසල සහගත සිතුත් මේ වලත් මේ දවන ස්වභාවය තියෙනවා. ඉතින් මේක අපිට සමහර වෙලාවෙදි ප්‍රකට වෙනවා. දැන් බොහෝ වෙලාවට අපිට ගොඩාක් ආස දෙයක් තියෙනවා නම් ඒ දේ ලබා ගන්නකම් හිතට පුදුම දැවිල්ලක් තියෙන්නේ. ඒ දේ කොහොම හරි ලබා ගන්නම තමයි ඕනේ. දැන් තමන් ආස කරන අපි හිතමුකෝ තමන් ආස කරන මොකක් හරි භාණ්ඩයක් තියෙනවා කියලා. එතකොට මේ භාණ්ඩේ ගන්නකම් ඉන්න බෑ. එතකොට ඒක ගත්තට පස්සේ දවන ස්වභාවය නැති වෙලා යනවා. එතකොට ඒක හරියට අර වතුර පිපාසයෙන් ඉන්න මිනිස්සුෙකුට වතුර ලැබුණට පස්සේ ඒ පිපාසය නැති වෙනවා වගේ මේ ලෝභයේ තියෙනවා දවන ස්වභාවයක්. ඇතැම් ලෝභ සිත් ඒක ප්‍රකටව පේනවා. එහෙම නැතුව අනිත් උපේක්ෂා සහගත ලෝභ සිත් පවා අපි කලින් කතා කරලා තියෙන ඒ වගේ තියෙනවා මේ දවන ස්වභාවයක්. එහෙම නිසා මේ සියලුම අකුසල සිත්වල මේ දවන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දවන ස්වභාවයක් තියෙන සියලුම අකුසල සිත්වල උද්දච්චය ඒකාන්ත වශයෙන්ම තියෙනවා.
ඉතින් මේ ආරම්මණයේ නොසැලෙන සිත්වල ස්ථිරභාවය සිදු කරන්නේ මේ සමාධිය කියන මේ ඒකාග්‍රතා චෛතසිකයෙන්. ඒක හැම ඒකාග්‍රතාවය කියන එක අපි ඊට කලිනුත් කතා කරා. අපි ඊළඟ කොටසේදී කතා කරමු. ඒකාග්‍රතාවය කියන්නේ මේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. ඉතින් මේ ආරම්මණයේ මේ නොසැලෙන ස්වභාවයේ තියෙන මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකයේ එතකොට මේ සැලෙන සිතෙහි සැලීම් සිදු කරන්නේ මේ උද්දච්චය කියන චෛතසිකයෙන්. එතකොට මේ ඒකාග්‍රතාවය දැනට පොඩ්ඩක් අමතක කරන්න. මේකත් එක්ක පැටලී සමහරට ඊළඟ කොටසේ අපි සාකච්ඡා කරන්න. දැන් මේ අකුසල සිතේ මේ සැලෙන ස්වභාවය තමයි මේ උද්දච්චය කියලා කියන්නේ. ඉතින් මේ සිතේ සැලෙන ස්වභාවය හෙවත් උඩපනින ස්වභාවය උද්දච්චය වෙනවා. තවත් ක්‍රමයකින් කියතොත් පොළව සොලවන ස්වභාවය උද්දච්චයයි කියයි. එතකොට අරූප ධර්මය රූප ධර්මය මෙන් සැලෙන්නාහු නොවෙති මේ සැලීමයි කියන්නේ මනවින් ආරම්මණේ නොපිහිටින බවයි. එතකොට මේ දැන් අපි රූපයක් ගත්තාම රබර් බෝලයක් ගත්තාම සැලෙන ආකාරයට මේක ගන්න එපා කියලාත් මෙතන කියන්නේ. එතකොට මේ උද්දච්චයේ ස්වභාවය තමයි ආරම්මණේ හරියට පිහිටන්නේ. ඒ නොපිහිටන ආකාරයෙන් තමයි සැලෙන්නේ. එතකොට මේ ක්ලේශෝ වනාහි සංප්‍රයුක්ත ධර්ම සහිත වූ සිතද සිතේ නිශ්චය වස්තුවද ශරීරයේද තවන ස්වභාවය. ඒක තමයි දැන් අපි කිව්වේ මේ අපිට මොන අකුසල සිත හැදුනත් සමහර සිත් වලින් මේ දවන ස්වභාවය හොඳටම තේරෙනවා. සමහර සිත් වලින් නොතේරුණත් දවන ස්වභාවයක් තියෙනවා. ඒවා ප්‍රකට නොවෙන්න පුළුවන් එකවර. ඒ වුණාට හිතත් දවනවා. සමහර අවස්ථාවලදී කයත් දවනවා. ඒ වගේ මේ අර අපි කලින් කිව්වා වගේ වේදනාවෙන් පෙළෙන තැනත්තාට නිශ්චල විඳින්න බෑ වගේ ඔහුට දැඟලීම පිහිටක් වගේ මේ කෙලෙසෙන් විසින් තවන චිත්තයටත් නිශ්චල වෙන්න බෑ. ඒකට දැඟලීමට උවමනා වෙනවා. ඒක නිසා මේ කෙලෙස් සහිත වූ අකුසල සිත් සියල්ලෙහිම මේ චිත්තාංගයක් වශයෙන් එහෙම නැත්නම් සිතේ අංගයක් වශයෙන් එහෙම නැත්නම් චෛතසිකයක් වශයෙන් උද්දච්චය ඒකාන්තයෙන්ම තියෙනවා. ඉතින් මේ අකුසල සිත් 12ේම උද්දච්චයේ තිබුණත් මේ අවසාන වශයෙන් තියෙන මේ 12 වන අකුසල චිත්තය උද්දච්ච සහගත මෝහ මූල උද්දච්ච සහගත සිත මේ පින්නතුන්ට මතක ඇති. ඒ සිතේ විශේෂයෙන්ම අනිත් සිත් වලට වඩා ප්‍රබලව මේ උද්දච්චය කියන චෛතසිකය තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසා ඒ සිත අධිකවම සැලවෙනවා කියලා කියනවා. ඉතින් අපිට අර සමහර වෙලාවට මේක ප්‍රකට කාරණයක් වෙනවා. දැන් අර වැඩ ගොඩාක් තියෙද්දි දැන් අපි තුමු කාර්යාලයක වැඩ හරි දැන් එහෙම නැත්නම් තමම් ඊටාම ලොකු වැඩ කටයුත්තක් හරි කරද්දී අර කාරණයක් තියෙනවා මේ කාරණයක් තියෙනවා මොන දේද කරන්න එහෙම හිතද්දී අර සමහර වෙලාවට Tamanට ගොඩාක්ම දැනෙනවා අරමුණක හරියට පිහිටන්න බැරි ඒ වගේ අවස්ථාවල මේ අධිකවම මේ උද්දච්ච සහගත මෝහ මූලසිත පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතන මේ අවසාන වාක්‍යයෙන් කියන්නේ මේ අර අකුසල සහගත සිත්වල මේ අර කලින් කියපු සිත් 11 ඒ කියන්නේ ලෝභ මූල සිත් 8යි ද්වේෂ මූල සිත් 2යි ඊට පස්සේ විචිකිච්ඡා සහගත සිතේ දී බුදුරජාණන් වහන්සේ මේ උද්දච්චයේ තිබුණත් ඒක යේවාපනක වශයෙන් තමයි ඒ කියන්නේ එහෙම ප්‍රධාන නොවන ධර්මයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වුණාට මේ අන්තිම සිතේදී එහෙම නැත්නම් මෝහ මූල උද්දච්ච සහගත සිතේදී ඒක ස්වરૂප වශයෙන් ඒ කියන්නේ උද්දච්ච කියන චෛතසිකයන්ගේ වශයෙන්ම දේශනා කරලා තියෙනවා කියලා ඒක මේ විශේෂ කාරණයක් හැටියට මෙතන දැක්කුවේ. ඒක එහෙම මේ යේවාපනක ධර්ම කියලා මේ ධම්මසංගණී ප්‍රකරණයේ ඊතරම් ප්‍රධාන නොවන ධර්ම හැටියට මේ චෛතසිකයන් සමහර තැන්වලදී දක්වලා තියෙනවා. ඒක ගැන මේ පොඩි වාක්‍යයකින් මේ ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ. ඉතින් දැන් අපි අර කලින් කතා කරපු දෙයට යමු. දැන් අර අපි දන්නවනේ මේ ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාවය අපි සර්වචිත්ත සාධාරණ චෛතසිකවලදී අපි කතා කරා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය ආදී වශයෙන් මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7. එතනදී අපි කතා කරා මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ අරමුණේ එක් ආකාරයකට පිහිටන ස්වභාවය.
අරමුණේ එක් ආකාරයකට පිහිටන්නේ නැතුව අරමුණ ගන්න බෑ. එතකොට දැන් අරමුණ ගත හැකි ආකාරය ඉතා විශාල ප්‍රමාණයක් තිබුණාට එක් ආකාරයකට පිහිටලා තමයි අරමුණ ගන්න. එතකොට මේ ප්‍රබල ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියලා කියන්නේ. දැන් අපි අර්පණා සමාධි වගේ කරගෙන යද්දි මේ ප්‍රති ප්‍රබලව ඒකාග්‍රතාවයේ තියෙනවා. ඒකට තමයි සමාධිය කියලා කියන්නේ. එහෙම නැතුව මේක සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ මේ ඒකාග්‍රතාවයේ සියලුම සිත්වල යෙදෙනවා. සිත් 89ම කෙටි ක්‍රමයෙන් නම් දීර්ඝ ක්‍රමයෙන් නම් 121ම යෙදෙනවා. එතකොට මේ ඒකාග්‍රතාවය කියන්නේ හැබැයි උද්දච්චයට විරුද්ධ ස්වභාවයක්. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ උද්දච්චයයි ඒකාග්‍රතාවයයි කොහොමද එකට තියෙන්නේ කියලා. ඉතින් ඒකට මෙතන උදාහරණයක් කියනවා හරියට මේ කරත්තයක ගමන් කරන මිනිස්සෙක් මේ කරත්තේ ගැස්සෙද්දී ඒ මිනිස්සයාත් ගැස්සෙනවානේ. ඒ වුණාට කරත්තේ උඩත් ඉන්නවා. එතකොට කරත්තේ උඩ ඉන්නවා වගේ ඒකාග්‍රතාවයේ තේරුම් ගන්න ඕන. කරත්තේ යද්දී ඒ මිනිස්සයා ගැස්සෙනවා වගේ උද්දච්චයේ තේරුම් ගන්න පුළුවන්. එතකොට උද්දච්චයත් තියෙද්දී ඒ ආකාරයෙන් ඒකාග්‍රතාවයත් අකුසල ධර්මයන්ගේ අකුසල සිත්වල තියෙනවා කියලා තමන් තේරුම් ගන්න ඕන. ඒක තමයි මෙතනදී මේ විස්තර වන්නේ. එතකොට එහෙම තමයි මේ ඒකාග්‍රතාවයත් අකුසල සිත්වල තියෙන ගමන්ම උද්දච්චය සියලුම අකුසල සිත්වල ඒකාන්ත වශයෙන් තියෙන්නේ. එතකොට මේ උද්දච්චයාගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මොකක්ද කියලා කියන්නේ? එතකොට ලක්ෂණය තමයි වාතයෙන් හරි ජලයෙන් හෝ මේ පේනවා වගේ මේ නොසන්සුන් බව තමයි ඒකේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍ය වන්නේ වාතයෙන් පහළ දජයක්සේ චංචල ස්වභාවයේ කෘත්‍යයි. එතකොට වාතයෙන් හොලවන මේ කුඩයක් වගේ මේකේ මේ චංචල ස්වභාවය තමයි මේකේ කෘත්‍ය උද්දච්චය. එතකොට මේක හිතට වැටහෙන්නේ මොන ආකාරයකටද? හරියට මේ ගලකින් අලු ගොඩකට ගහපුවාම මේ ඒ අලු ගොඩ මේ විසිරීලා යනවනේ. අන්න ඒ වගේ මේ චිත්තයාගේ මේ නොසන්සුන් බව. හරියට අලු ගොඩ විසිරීලා නොසන්සුන් වෙනවා වගේ චිත්තයාගේ නොසන්සුන් බව තමයි මේක වැටහෙන ආකාරය. එතකොට මේකට ආසන්න කාරණේ තමයි අපි කලින් කතා කරපු අයෝනිසෝ මනසිකාර. ඒක තමයි ආසන්න කාරණේ. එතකොට මේක තමයි මේ අකුසල චෛතසික පළවෙනි 4. එතකොට පින්වත්නි මේ අවසාන වශයෙන් මේ අද දවසේ අවසන් කරන්න කලින් මේ අපි මේ තෙක් කතා කරපු මේ චෛතසික 4ට කියලා කියනවා. 4ට කියනවා මෝහ චතුස්කය කියලා. මොකද්ද මේ 4ට කියන්නේ? මෝහය, අහිරිකය, අනුත්ප්පේ, උද්දච්චය. මේ 4ට කියනවා මෝහ චතුස්කය කියලා. ඇයි මේකට මෝහ චතුස්කය කියලා කියන්නේ? මේ සිත් ඒකාන්ත දැන් අපි දන්නවනේ අකුසල සිත්වල ඒකාන්ත වශයෙන් මෝහය යෙදෙනවා. මෝහයත් සමගම මේ අනිත් චෛතසික තුනත් ඒකාන්ත වශයෙන් අකුසල සිත්වල යෙදෙනවාමයි. එහෙමනම් මේ සියලුම අකුසල සිත්වල මෝහයත් සමග යෙදෙන නිසා මේ චෛතසික 4ට එකට ගත්තාම මෝහ, අහිරිකය, අනුත්ප්ප, උද්දච්ච කියන මේ චෛතසික 4 දෙනාටම අකුසල සාධාරණ චෛතසික කියලා කියනවා. එහෙම නැත්නම් වෙන විදිහකට කියන්න පුළුවන් මෝහ චතුස්කය කියන්නේ අකුසල සාධාරණ. ඉතින් ඒ චෛතසික 4 සියලුම අකුසල් සිත්වල වෙනසක් නැතුව යෙදෙනවා. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන ඉතුරු චෛතසික එතකොට 14න් 4ක් ගියාම 10යි තියෙන්නේ. මේ චෛතසික 10 සුදුසු පරිදි තමයි අකුසල චිත්තවල යෙදෙන්නේ. ඉතින් අපි මේක මේ පොඩ්ඩක් අවසාන වශයෙන් මෙන්න මේ අපි හැමතිස්සෙම හැම අවස්ථාවෙදීම බලන මේ වගුව ඇසුරෙන් බලනවා නම් මේ පින්නතුන්ට පෙනේවි මේ පින්නතුන පෙනේවි. දැන් මෙතන මේ තියෙන්නේ ලෝභ මූල සිත් 8, ද්වේෂ මූල සිත් 2, මෝහ මූල සිත් 2. එතකොට දැන් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි. ඊට පස්සේ
ප්‍රකීර්ණ චෛතසික 6යි. එතකොට මේ තියෙන අකුසල 14. අකුසල 14 මේ අකුසල සාධාරණ 4 තමයි මේ මෝහය, අහිරිකය, අනුත්ථප්පය, උද්ධච්චය කියලා කියන්නේ. එතකොට මේ 4 සියලුම අකුසල සිත්වල ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. එතකොට මෙතන තියෙන්නේ ඊට අමතරව වෙන කිසිම සිතක ඒ අකුසල චෛතසික 4 හෝ අනිත් අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ. එතකොට දැන් මේ අකුසල සිත්වල පමණයි මේ අකුසල රතු පාටින් දක්වන අකුසල චෛතසික යෙදෙන්නේ. එතකොට මේ අද කතා කරපු මේ අකුසල සාධාරණ චෛතසික 4 එහෙම නැත්නම් මෝහ චතුස්කය සියලුම අකුසල සිත්වල ඒකාන්ත වශයෙන්ම යෙදෙන බව මතක තියාගන්න ඕන. එතකොට ඒ කොටසත් එක්ක අපි මේ අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස අවසන් කරනවා. ඉතින් මේ සහභාගී වෙච්චි සියලුම දෙනාට මේ පුණ්‍යානුමෝදනාව කරමින් ඉතින් අද දින මේ අපි සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාවේ ඒ අවබෝධ කරගත්තු ධර්මයේ අපි සියලු දෙනාටම මේ නිර්වාණ අවබෝධය කර ගැනීම සම්බන්ධයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම අද දින ධර්ම සාකච්ඡාව අපි අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.